ඉංග්‍රීසි වල තියෙනවා prepositions කියලා දෙයක්. අපිට preposition අවශ්‍ය වෙන්නේ වාක්‍ය කිහිපයක් නැත්නම් වාක්‍යයක් ඇතුළේ තියෙන පද සම්බන්ධ කරන්න. ඉතින් spoken English වලදී ඔයාලට වැදගත්ම දෙයක් තමයි මේ prepositions කියලා කියන්නේ. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඉංග්‍රීසි වල වැඩිපුරම භාවිතා වෙන prepositions 25ක් සහ උදාහරණ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් එකතු වුණොත් ඔයාලට පුළුවන් ඉංග්‍රීසි වල තියෙන prepositions ඉගෙනගෙන ඔයාලගේ ජීවිතේ කතාවට මේවා එකතු කරගන්න. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට ගිහින් බලමු. අද මම අරන් ගල තියෙන prepositions මොනවද කියලා. Number 1 off කියන preposition එක තමයි මම මුලින්ම තෝරගෙන තියෙන්නේ. අපි off කියන එක පාවිච්චි කරන්නේ අයිතියක් පෙන්වුම් කරන්න. මොකක් හරි දෙයකට හෝ කෙනෙක්ට අයිති දෙයක් පෙන්වුම් කරන්න තමයි අපි off පාවිච්චි කරන්නේ. බලමු උදාහරණ මොනවද තියෙන්නේ කියලා. He is a boy of 15. ඔහු අවුරුදු 15ක ළමයෙක්. අවුරුදු 15ක පිරිමි ළමයෙක්. මෙතන 15 කියන එක සම්බන්ධ කරලා තියෙනවා off කියන පදයෙන්. එතකොට අපි ඒ බෝයිට අවුරුදු 15ක් කියලා අඟවන්න ඔෆ් පාවිච්චි කරනවා. Some parts of the body were injured. ශරීරයේ සමහර කොටස් අනතුරට ලක් වෙලා තිබුණා. මෙතෙන්දි බොඩි එකේ තියෙන parts කියලා කියන්න අපි ඔෆ් පාවිච්චි කරනවා. ශරීරයේ තියෙන කොටස් කියලා කියන්න මෙතෙන්දි ඔෆ් පාවිච්චි කරනවා. Number 2 with කියන preposition එක අපි පාවිච්චි කරන්නේ මොකක් හරි සමග කියලා කියන්න. ඒ වගේම අමතරව දෙයක් එකතු කරනවා නම් වාක්‍යයකට අපිට with පාවිච්චි කරන්න පුළුවන්. බලමු උදාහරණ වාක්‍ය මොනවද කියලා. I am going to the mall with my friends. මම කඩේට යනවා මගේ යාළුවොත් එක්ක. යාළුවෝ සමග. ඔයගොල්ලෝ දන්නවා mall එකක් කියලා කියන්නේ විශාල කඩ සංකීර්ණයකට. I am spending time with my sister today. මම අද කාලය ගත කරන්නේ මගේ සහෝදරිය එක්ක. නැත්තම් මම මගේ සහෝදරිය සමග තමයි අද කාලය ගත කරන්නේ. Number 3 at කියන preposition එක තමයි මම තුන්වෙනියට තෝරගෙන තියෙන්නේ. at කියන්නේ වෙලාවක් දක්වන්නත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි ප්‍රදේශයක කියලා කියන්නත් අපිට at ගන්න පුළුවන්. ළඟ කියලා කියන්නත් අපිට at ගන්න පුළුවන්. Let's meet at the library. අපි පුස්තකාලය ළඟදී හමුවෙමු. I found this at the store. මම මේක ගත්තේ කඩෙන්. store එකක් කියලා කියන්නේ කඩයකට. Number 4 from කියන preposition එක අපි පාවිච්චි කරන්නේ මොකක් හරි තැනකින් පටන් ගත්තා කියලා කියන්න. නැත්නම් අපි ආපු තැනක් ප්‍රකාශ කරන්න අවශ්‍යයි නම් අපිට from පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු උදාහරණ. The marathon is started from the school. marathon ධාවන තරගය පටන් ගත්තේ ඉස්කෝලේ ඉඳලා පාසලේ ඉඳලා. Do you live far from here? ඔයා ජීවත් වෙන්නේ මෙහෙ ඉඳන් ගොඩක් ඈතකද? Do you live far from here? Number 5 into කියන preposition එක තමයි number 5 විදියට මම අරන් තියෙන්නේ. into කියන එකේ meanings තමයි මොකක් හරි දෙයක් ඇතුළට නැත්නම් මොනවා හරි දෙයක් දෙසට. කවුරු හරි දෙසට කියන එකට තමයි අපි into කියන පදය පාවිච්චි කරන්නේ. උදාහරණ වාක්‍ය බලන්න. Please put your dishes into the sink. මෙතෙන්දී dishes කියන්නේ භාජන වලට. ඔයාගේ මේ wash කරන්න තියෙන භාජන sink එකට දාන්න. We went into the room to talk. අපි කාමරයට ඇතුළුනේ කතා කරන්නට. We went into the room to talk. Number 6 during කියන preposition එකේ තේරුම තමයි මොකක් හරි අතරතුර සිද්ධ වෙනවා කියන එක. අතරතුර කාලයේදී කියන තමයි අපි during පාවිච්චි කරන්නේ. බලන්න උදාහරණ. Please call back during business hours. කරුණාකරලා වැඩ කරන වෙලාවල් ඇතුලේ කතා කරන්න. Please call back during business hours. ඔයා මොකක් හරි ව්‍යාපාරයකට කතා කළා නම් ඒගොල්ලෝ කියනවා වැඩ කරන වෙලාවල් වලදී කරුණාකරලා ආපහු කතා කරන්න. මේ වෙලාවේ කතා කරන්න එපා. We lost power during rainstorm. rainstorm එකක් කියලා කියන්නේ වැහි කුණාටුවක්. මේ වැහි කුණාටුව අතරතුර අපිට විදුලිය නැති වුණා. මෙතෙන්දි බලය කියලා අපි පාවිච්චි කරන්නේ
විදුලිය කියන තේරුම. ඉතින් විදුලිය නැති වුණා මේ රේන් ස්ටෝම් එක අතරතුරදී. number 7 until කියන එකේ තේරුම තමයි යම් කිසි වෙලාවක් දක්වා කියන එක. අපි උදාහරණ වලින් මේක පැහැදිලි කරගනිමු. It didn't bother you until now. ඒක ඔයාට මේ වෙනකන් කරදරයක් වුණේ නැහැ. මෙතෙන්දී ඒක කියන්නේ මොකක්ද කියලා අපිට සඳහන් වෙන්නේ නැහැ. මොකක් හරි දෙයකින් ඔයාට මේ වෙනකන් කරදර වුණේ නැහැ කියන්න තමයි මෙතෙන්දී until පාවිච්චි කරලා ලියන්නේ. I won't see you until tomorrow. මට හෙට වෙනකං ඔයාව බලන්න බැහැ. මෙතෙන්දි හෙට වෙනකං කියන්න තමයි අපි until පාවිච්චි කරන්නේ. number 8 against කියන්නේ ඊළඟට නැත්තම් එරෙහිව එදිරිපිට නැත්තම් ප්‍රතිවාදී කියන මේ ඕනම තේරුමක් ගන්න පුළුවන්. අපි බලමු උදාහරණ වලින්. ශ්‍රී ලංකා is playing against the India. ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරනවා. මෙතෙන්දී එරෙහිව කියන්නේ සරහින්න නෙමෙයි, එරෙහිව තරඟ කරනවා කියන එක. Two rival baseball teams are playing against each other. Two rival කියලා කියන්නේ සතුරු කණ්ඩායම් දෙකක්. නැත්නම් මේ බේස්බෝල් සතුරු කණ්ඩායම් දෙකක් එකිනෙකාට විරුද්ධව ඔවුන් ක්‍රීඩා කරමින් තමයි ඉන්නේ. number 9 among කියන්නේ විශාල ප්‍රමාණයක් අතරින් කියන එක. ගොඩක් අතර තියෙන දෙයකට තමයි among කියන එක පාවිච්චි කරන්නේ. අපි බලමු මොනවද උදාහරණ වාක්‍ය කියලා. She is comfortable being among friends. ඇය ගොඩක් පහසුවෙන් තමයි සතුටින් තමයි ඉන්නේ යාළුවොත් එක්ක ඉන්නකොට. මෙතන මේ among පාවිච්චි කරන්නේ යාළුවෝ අතර ඉන්නකොට කියලා පෙන්වන්න. She is nervous being among famous people. She is nervous among famous people. ජනප්‍රිය පුද්ගලයෝ අතර ඉන්නකොට ඇය ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. number 10 throughout කියන්නේ සිදුවීම පුරාවටම නැත්තම් මොකක් හරි දෙයක් සම්පූර්ණයෙන්ම අපි ප්‍රකාශ කරනවා නම් අපි throughout කියන එක තමයි පාවිච්චි කරන්නේ. අපි උදාහරණයක් මේක තවදුරටත් පැහැදිලි කරගමු. The rumor was spread throughout the school. rumor එකක් කියලා කියන්නේ කටකතාවක්. ඔයාලා දන්නවා කටකතා කියන දේ ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මෙතෙන්දි කියන්නේ කටකතාව පාසල පුරාම පැතිරිලා තිබ්බ කියන එක. මෙතෙන්දි පාසල පුරාම කියන්න throughout පාවිච්චි කරනවා. There was tension throughout the debate. debate එකක් කියලා කියන්නේ විවාද තරඟාවලියක්. විවාද තරඟාවලිය පුරාවටම මේ tension එක අවිනිශ්චිතතාවය නැත්නම් කලබල ගතිය තිබ්බා කියන එක තමයි මෙතෙන්දි කියන්නේ throughout කියන වචනය පාවිච්චි කළා. number 11 despite කියලා කියන්නේ නොසලකා හැරුණු කොට කියන තේරුම. මොකක් හරි දෙයක් නොසලකා ඔයා දෙයක් කරනවා නම් ඒක ගණන් ගන්න නැතුව දෙයක් කරනවා නම් ඔයාට despite කියලා දාලා වාක්‍ය කියන්න පුළුවන්. අපි උදාහරණ වලින් මේක තවත් පැහැදිලි කරගමු. The kids were playing outside despite the rain. ළමයි එළිය සෙල්ලම් කරමින් හිටියා වැස්ස ගණන් ගන්න නැතුව. වැස්ස නොසලකා ළමයි එළිය සෙල්ලම් කරමින් හිටියා. She finished the marathon despite her injured foot. ඕගොල්ලෝ දන්නවා ආබාධිත පාද ඇතුවත් මිනිස්සු තරඟ ජයග්‍රහණය කරනවා. තුවාලයක් තිබ්බත් තරඟය ජයග්‍රහණය කරනවා. ඉතින් මෙතනත් තියෙන වගේ කතාවක්. She finished the marathon. ඇය මැරතන් තරඟාවලිය අවසන් කළා. ඇයගේ තුවාල වෙච්ච නැත්නම් ආබාධිත වෙච්ච කකුල ගැන හිතන්නේ නැතුව. despite කියලා දාන්නේ අපි ඒක ප්‍රකාශ කරන්න. number 12 towards කියන්නේ යමක් දෙසට ඒ පැත්තට කියන එක. බලමු උදාහරණ මොනවද කියලා. The car was moving towards us. කාරය අපි දෙසට පැමිණෙමින් තිබුණා. The car was moving towards us. The train was coming towards the station. දුම්රිය නැවතුම් පොළ දෙසට පැමිණෙමින් තිබුණා. කෝච්චිය එමින් තිබුණා නැවතුම් පොළ දෙසට. number 13 අපෝන් කියලා කියන්නේ ඉහළම නැත්තම් මත දැරීම නැත්තම් ළඟා වෙනවා ඉහළින් යනවා කියන තේරුමට තමයි upon කියලා කියන්නේ. අපි බලමු උදාහරණ වලින්. The king put his crown upon the prince's head. රජතුමා ඔහුගේ ඔටුන්න දැම්මා රාජ කුමාරයාගේ හිස මතට.
She gently placed the antique vase upon the shelf. ඇය බොහොම පරිස්සමින් මේ පෞරාණික බඳුන antique vase එකක් කියලා කියන්නේ පරණ මේ බඳුනක් නැත්නම් පරණ මල් පෝච්චියක්. shelf කියන්නේ ඔයගොල්ලෝ දන්නවා රාක්කයට. ඇය ගොඩක් පරිස්සමට මේ බඳුන රාක්කයේ උඩින් තිබ්බා. Number 14. 4 කියන ප්‍රිපොසිෂන් එක තමයි number 14 විදියට රඳින 4 කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ ජනප්‍රිය ප්‍රිපොසිෂන් එකක්. අපි 4 පාවිච්චි කරන්නේ සඳහා වෙනුවෙන් කියන තේරුම ගන්න. අපි උදාහරණ වලින් තවත් පැහැදිලි කරගනිමු. This gift is for my parents. මේ තෑග්ග නම් මගේ දෙමව්පියන්ටමයි මම ගත්තේ. This gift is for my parents. I made potato salad for potluck. මොකද්ද potluck එකක් කියලා කියන්නේ? potluck එකක් කියලා කියන්නේ පාටි එකක්. හැබැයි විශේෂයෙන් කෑම හදලා කරන පාටි එකක් නෙමෙයි. එදිනෙදා තියෙන ගෙදර කෑම හදලා පාවිච්චි කරන පාටි එකක්. ඉතින් මම ඒ පාටි එකට potato salad හැදුවා ඒ පාටිය වෙනුවෙන්. ඉතින් 4 පාවිච්චි කරලා තියෙනවා. Number 15 on කියන්නේ මොකක් හරි මත මොකක් හරි ස්පේස් එකක් මොකක් හරි තැනක් උඩ කියන එක. ඒ වගේම දවසක් කියන්නත් අපි on පාවිච්චි කරනවා. අපි බලමු වාක්‍ය උදාහරණ වලින්. The books are on the table. පොත් තියෙන්නේ මේසේ උඩ. I want to hang a shelf on the wall. shelf කියන්නේ ඔයගොල්ලෝ දන්නවා රාක්කයට. මට ඕනේ මේ රාක්කය බිත්තියේ එල්ලන්න. I want to hang a shelf on the wall. Number 16. buy කියන්නේ ඊළඟට. ඒ වගේම අසලින් ඒ වගේම කවුරු හරි විසින් කරනවා කියන එකට අපි buy පාවිච්චි කරනවා. බලමු උදාහරණ. The book was written by a good friend. පොත ලියලා තිබුණේ හොඳ යාළුවෙක් විසින්. The book was written by a good friend. I put the keys by the front door. මම යතුරු තිබ්බේ ඉස්සරහ දොර ළඟ. I put the keys by the front door. Number 17. Through කියන වචනේ තේරුම තමයි යමක් හරහා නැත්නම් යමක් තුලින් යනවා කියන එක. එක් පැත්තකින් පටන් අරගෙන අනිත් පැත්තට ගමන් කරනවාටමයි through කියන වචනේ පාවිච්චි කරනවා. බලමු උදාහරණ වාක්‍ය මොනවද කියලා. The bullet went through the wall. bullet එක කියලා කියන්නේ උණ්ඩය බිත්තිය පසාරු කරගෙන ගියා. බිත්තිය හරහා ගියා. He walked through the door. ඔහු දොර හරහා ඇවිද්දා නැත්නම් දොරෙන් ඔහු ගියා. He walked through the door. Number 18. over කියන්නේ ඉහලින් හරහා ගමන් කරනවා කියන එක. අපි බලමු උදාහරණ. A plane flew really low over our heads. ගුවන් යානය පියාඹගේ අපේ ඔළුවට ගොඩක් ආසන්නයෙන්. ඒක තමයි පහතින් ගියා කියලා කියන්නේ. මෙතන low කියන පදේ පාවිච්චි කරලා over කියන පදේ පාවිච්චි කරන්නේ අපේ ඔළුවට ඉහලින් ආසන්නයෙන් පියාඹුවා කියන එකට. I can't see anything over the wall. මට බිත්තිය උඩින් මොකුත් පේන්නේ නැහැ. I can't see anything over the wall. Number 19. Between කියන්නේ දෙකක් අතර ඒ වගේම සිද්ධි හෝ දේවල් දෙකක් සංසන්දනය කරන්නත් අපි between කියන පදය පාවිච්චි කරනවා. There is a door between two rooms. කාමර දෙක අතර දොරක් තියෙනවා. There is a door between the two rooms. I got stuck between two rocks. ගල් පර්වත දෙක අතර මම හිර වුණා. I got stuck between two rocks. Number 20. Since කියන පදය පාවිච්චි කරන්නේ යම්කිසි වෙලාවක ඉඳන් වර්තමානය දක්වා නැත්නම් යම්කිසි වෙලාවක පටන් අරන් තවත් වෙලාවක් දක්වා ගමන් කරනවා කියන එක පෙන්눔 කරන්න තමයි since පාවිච්චි කරන්නේ. අපි බලමු උදාහරණ මොනවද කියලා. I haven't seen him since college. මම කොලේජ් කාලේ ඉඳන් එයාව තාමත් දැකලා නැහැ. ඉස්කෝලේදී දැක්කට පස්සේ මං ඔහුව දැකලා නැහැ කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ I haven't seen him since college. They haven't eaten since breakfast. උදෑසන ආහාරයෙන් පස්සේ ඒගොල්ලෝ තාම ආහාර අරගෙන නැහැ. උදේ ඉඳන් එයාලා
තාම කාලා නෑ කියන්න ඉංග්‍රීසි වලින් කියන්නේ they haven't eaten since breakfast කියලා. මෙතෙන්දි since කියන පදේ අපි පාවිච්චි කරනවා උදේ ඉඳන් කියලා කියන්න. Number 21 without කියන්නේ නොමැතිව නැත්නම් ඒක ඇතුළත් කරගන්නේ නැතුව කියන එක. අපි බලමු උදාහරණ. They left without me. ඔවුන් මාව දාලා ගියා. They left without me. ඔවුන් මාව නැතුව ගියා. I built this table without any help. මම මේ ටේබල් එක හැදුවේ කිසිම උදව්වක් නැතුව. I built this table without any help. Number 22 under කියන්නේ පහළ යට ඒ වගේම යටතේ පාලනය වන කියන එක තේරුම තමයි under කියන පදයේ තේරුම. අපි බලමු උදාහරණ. I found my keys under the sofa. මම මගේ යතුරු හොයාගත්තා sofa එක යට තිබිලා. I found my keys under the sofa. The restaurant is under new management. මේ හෝටලය දැන් පවතින්නේ අලුත් කළමනාකරණයක් යටතේ. The restaurant is under new management. Number 23 within කියන්නේ ඇතුළත් කරලා තියෙනවා කියන එක තුල ඒ වගේම අභ්‍යන්තරයට ඇතුළත් කරලා තියෙනවා කියන එක තමයි within කියන්නේ. අපි බලමු උදාහරණ වාක්‍ය. I live within the school zone. මම ඉන්නේ පාසල් කලාපේ විතරයි. I live within the school zone. Come back within 10 minutes. විනාඩි 10ක් ඇතුළත අනිවාර්යෙන්ම එන්න. Come back within 10 minutes. Number 24 along කියන්නේ යමක් දිගේ යනවා යමක් ඔස්සේ ගමන් කරනවා කියන තේරුම. අපි බලමු උදාහරණ මොනවද කියලා. We drove along the dusty road. අපි දූවිලි සහිත මාර්ගයක ධාවනය කළා. We drove along the dusty road. We walked along the beach. අපි මුහුදු වෙරළ දිගේ ඇවිදිමින් ගමන් කළා. We walked along the beach. Number 25 except. මේක තමයි අවසාන preposition එක. except කියන එකේ තේරුම තමයි හැරුණු කොට කියන එක. මේක නැත්තම් කියන තේරුම. අපි උදාහරණ වලින් ඒක තවදුරටත් පැහැදිලි කරගනිමු. Everyone is invited except Kasun. කසුන්ට හැරෙන්න අනිත් හැමෝටම ආරාධනා කළා තිබුණා. නැත්තම් ආරාධනා කළා. Everyone is invited except Kasun. We are open every day except Saturday and Sunday. අපි සෙනසුරාදා ඉරිදා හැරුණකොට අනිත් හැම දවසකම විවෘත කළා තමයි තියෙන්නේ. මෙතන ෂොප් එක වගේ කියන්න පුළුවන් කතාවක් තමයි මේක. We are open every day except Saturday and Sunday. වීඩියෝ එකත් එක්ක මේ වෙනකන් එකතු වුණා නම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න, යාළුවෙට්ටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝස් එක දිගටම එකතු වෙන්න කියන ඉල්ලීම කරමින් අදට සමුගන්නවා. හැමෝටම good luck, හැමෝටම goodbye.